හරි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ තාපගති විද්‍යාව කොටසට අදාළව ලැබුණු පසුගිය විභාග ප්‍රශ්න. ඒකෙන් MCQ තමයි සාකච්ඡා කරන්නේ. පසුගිය අවුරුදු වල ලැබුණු, ඒ කියන්නේ 1980 ඉඳලා 2020 වෙනකන් ලැබුණු සියලුම MCQ සාකච්ඡා කරන මේ තාපගති විද්‍යාව කියන කොටසට අදාළව. හරි. ඒකට ඔයාලා මුලින්ම කරන්න ඕනේ මේ තාපගති විද්‍යාව කොටසට අදාළව තියරි කොටස් ටික හොඳට බලලා හරි ඒ තියරි කොටස් හොඳට අවබෝධ කරගෙන ඊට පස්සේ මම මේ සාකච්ඡා කරන ප්‍රශ්න දාලා තියෙන PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එක පහළ description එකේ ඒ ලින්ක් එකට ගිහිල්ලා මුලින්ම PDF එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන ඒ ප්‍රශ්න වලට මුලින්ම උත්තර ලියලා ඉන්න. හරි. ලියලා ඉවරලා ඊට පස්සේ මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න. හරි. අපි බලමු. එතකොට දැන් 2020 දක්වා 1980 අවුරුද්දේ ඉඳලා 2020 දක්වා තාපගති විද්‍යාව කියන කොටසට දාලා MCQ ලැබිලා තියෙනවා 20කට වඩා වැඩි ප්‍රමාණයක්. හරි. එතකොට මේ සියලුම ප්‍රශ්න මම දැන් සාකච්ඡා කරනවා. හරි. අපි මුලින්ම බලමු 1982 අවුරුද්දේ ලැබුණු ප්‍රශ්නේ. හරි. ඒකේ කියනවා පරිපූර්ණ වායුවක අචල ස්කන්ධයක්. හරි. පළවෙනි ප්‍රශ්නේ පරිපූර්ණ වායුවක අචල ස්කන්ධයක් අවස්ථා විපර්යාසයකට භාජනය වේ පහත දී ඇති ප්‍රකාශ සලකා බලන්න. හරි. ඒ ප්‍රකාශය කියන මෙම ක්‍රියාවලියේදී වායුව කාර්ය කරන අතර එහි අභ්‍යන්තර ශක්තිය නොවෙනස්ව පවතී. අවස්ථා විපර්යාසයක් කියලා කියන්නේ මෙම දැන් මෙතන කියන්නේ මෙම ක්‍රියාවලියේදී වායුව කාර්ය කරනවා. ඒ කියන්නේ වායුව මගින් කාර්ය කරනවා කියන. ඒතකොට වායුව මගින් කාර්ය කරන්න නම් අපි දන්නවා ඩෙල්ටා W වැඩි වෙන්න ඕනේ. හරි. දැන් තාපගති විද්‍යාවේ පළමු නියමය කියන්නේ ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W නේ. ඒතකොට වායුව මගින් කාර්ය කරනවා නම් ඩෙල්ටා W වැඩි වෙන්න ඕනේ. ඩෙල්ටා W ධන එකක් වෙන්න ඕනේ. ඩෙල්ටා W ධන වෙන්න නම් පරිමාව වැඩි වෙන්න ඕනේ. හරි. මෙතන අවස්ථා විපර්යාසයේදී වෙන්නේ වායුවේ පරිමාව අඩු වෙලා පීඩනය වැඩි වෙන එක. ඒක නිසා වායුව මගින් කාර්යයක් කරන්නේ නැහැ. වායුව මත තමයි කාර්යයක් කරන්නේ බාහිර. හරි. එතකොට පළවෙනි එක වැරදි. හැබැයි පළවෙනි එකේ කියනවා මෙතන මේ අභ්‍යන්තර ශක්තිය නොවෙනස්ව පවතී කියලා. එතකොට ඒක හරි. හැබැයි මේ වායුව මගින් කාර්ය කරනවා කියන එක වැරදි. හරි. ඒක නිසා ඒ ප්‍රකාශය වැරදෙනවා. B ප්‍රකාශය කියන්නේ මෙම ක්‍රියාවලිය සමෝෂ්ණයි කියලා. සමෝෂ්ණයි කියන්නේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ කියන එක. ඒක හරි. මොකද මේක අවස්ථා විපර්යාසයක් නේ. තා අවස්ථා විපර්යාසය සිද්ධ වෙන අවස්ථාවේදී උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. B ප්‍රකාශය නිවැරදි. C එක කියන මෙම ක්‍රියාවලියේදී පරිමාව නියතව පවතී. පරිමාව නියතව පවතින්නේ නැහැ. පරිමාව අඩු වෙනවා. හරි. එතකොට මේක නිවැරදි වෙන්නේ B ප්‍රකාශය විතරයි. ඒ කියන්නේ උත්තරේ වෙන්නේ පස්වෙනි උත්තරේ. හරි. පස්වෙනි එක තමයි 1982 ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ. හරි. ඊළඟට බලමු 1997 ප්‍රශ්නේ 97 එක කියනවා ක්‍රියාවලියකට යටත් වන පරිපූර්ණ වායුව පිළිබඳ කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. හරි. ඒ ප්‍රකාශය කියනවා නියත පරිමා ක්‍රියාවලිය සඳහා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා UV. නියත පරිමා ක්‍රියාවලියක් කියලා කියන්නේ පරිමාව නියතයි නම් ඩෙල්ටා W කියන එක බිඳුවක් වෙනවා. පරිමාව වෙනස් වෙන්නේ නැහැ නැත්නම් ඩෙල්ටා W කියන එක බිඳුවක් වෙනවා. ඩෙල්ටා W බිඳුවයි කියලා කියන්නේ ඩෙල්ටා U ඩෙල්ටා Q ට සමානයි කියන එක. එතකොට පළවෙනි ප්‍රකාශය හරි. ඩෙල්ටා Q ඩෙල්ටා U ට සමානයි. ඊට පස්සේ කියනවා සමෝෂ්ණ ක්‍රියාවලිය සඳහා ඩෙල්ටා U සෑම විටම ශුන්‍ය වේ. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැත්නම් ඩෙල්ටා U කියන එක සෑම විටම බිඳුවයි. ඒකට ඒකත් හරි. හරි. ඊට පස්සේ C එක කියන ස්ථිරතාපී සම්පීඩනය සඳහා ඩෙල්ටා U කියන එක බිඳුවට වැඩි වෙනවා. ඒකට ස්ථිරතාපී කියලා කියන්නේ ඩෙල්ටා Q කියන එක බිඳුවයි කියන එක. ඒකට ඩෙල්ටා Q කියන එක බිඳුවයි නම් ඩෙල්ටා U ධන ඩෙල්ටා W කියන එක බිඳුවක් වෙන්න ඕනේ. හරි. ඒතකොට මෙතන කියන්නේ ස්ථිරතාපී සම්පීඩනයක් කියලා. සම්පීඩනය නම් පරිමාව මොකද වෙන්න ඕනේ? අඩු වෙනවා. සම්පීඩනයක් කියන්නේ පරිමාව අඩු වෙනවා කියන එක. පරිමාව අඩු වෙනවා කියලා කියන්නේ ඩෙල්ටා W කියන එක ඍණ වෙන්න ඕනේ. හරි. ඩෙල්ටා W කියන්නේ ඍණ නම් ඩෙල්ටා Q කියන්නේ බිඳුවයි නම් අනිවාර්යෙන් ඩෙල්ටා U කියන එක ධන වෙන්න ඕනේ. හරි. ඩෙල්ටා W ඍණ නම් ඩෙල්ටා Q කියන එක බිඳුවක් වෙන්න නම් අනිවාර්යෙන්ම ඩෙල්ටා U මොකද වෙන්න ඕනේ? ධන වෙන්න ඕනේ. ඒකට ධනට ඍණ කැපිලා තමයි බිඳුව වෙන්නේ. ඒකට ඩෙල්ටා U අනිවාර්යෙන්ම ධන වෙන්න ඕනේ. ඒ කියන්නේ බිඳුවට වඩා වැඩි කියන එක හරි. හරි. ස්ථිරතාපී සම්පීඩනයකදී ඩෙල්ටා Q ඩෙල්ටා U කියන එක බිඳුවට වඩා වැඩි කියන එක හරි. ABC ප්‍රකාශන තුනම හරි. ඒ කියන්නේ උත්තරේ 5. හරි. 1997 කට උත්තරේ එන්නේ 5. හරි. අපි ඊළඟට බලමු 1998 අවුරුද්දේ ප්‍රශ්නේ. හරි. 1998 වෙනි එකේ 1998 ප්‍රශ්න කියන්නේ
එක්තරා ක්‍රියාවලියකදී ජූල් 500ක තාප ප්‍රමාණය පද්ධතියට ලබා දෙන අතර ජූල් 100ක කාර්ය ප්‍රමාණය පද්ධතිය මත සිදු කරයි. මේ හේතුවෙන් පද්ධතියේ අභ්‍යන්තර ශක්තිය වෙනස් වෙන ප්‍රමාණය අහන්නේ. ජූල් 500ක තාප ප්‍රමාණය පද්ධතියට ලබා දෙනවා කියලා කියන්නේ ඩෙල්ටා Q කියන එක ධන 500. හරි. සමානයි ඩෙල්ටා U තමයි අපින් හොයන්න කියන්නේ ධන ඩෙල්ටා W කියන්නේ මෙතන කියන්නේ ජූල් 100ක කාර්ය ප්‍රමාණය පද්ධතිය මත සිදු කරලා. ඒතර පද්ධතිය මත කාර්යය සිදු කරනවා නම් ඩෙල්ටා W අනිවාර්යෙන් ඍණ වෙන්න ඕනේ. එතකොට ඍණ 100. ඍණ 100 මේ පැත්තට ගියාම ධන 100 වෙනවා. ඩෙල්ටා U සමානයි ධන 600යි ජූල් වෙනවා. හරි. එතකොට අභ්‍යන්තර ශක්තිය වෙනස කියන්නේ ධන 600යි ජූල්. හරි ධන නිසා ශක්තිය වැඩි වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ පළවෙනි උත්තරේ ජූල් 600ක ප්‍රමාණයකින් වැඩි වෙයි කියන එක. හරි. 1998 එකට පළවෙනි උත්තරේ එන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු 99 අවුරුද්දේ ප්‍රශ්නේ. හරි. 99 එක බලමු. 99 එක කියනවා PV රූප සටහනේ පෙන්වා ඇති පරිදි පරිපූර්ණ වායුවක I නම් වූ ආරම්භක අවස්ථාවේ සිට F නම් වූ අවසාන අවස්ථාව දක්වා IF IAF IBF මගින් දැක්වන ක්‍රියාවලිය මගින් ගෙන යා හැක. පහත ප්‍රකාශ සලකලා බලන්න. හරි. එතකොට මෙහෙම තියෙන්නේ PV වක්‍රයක්. හරි. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මේකයි B A F කියලා. හරි. ඊට පස්සේ මෙහෙම ඊතල තියෙනවා. රයිට්. අපි බලමු. ඒකේ කියනවා පද්ධතිය මගින් උපරිම කාර්ය ප්‍රමාණය සිදු කරන්නේ IAF ක්‍රියාවලිය තුලදී. හරි. පද්ධතිය මගින් උපරිම කාර්ය ප්‍රමාණය සිදු කරන IAF ක්‍රියාවලිය තුලදී. ඒතකොට IAF කියන්නේ මෙන්න මේ මාර්ගය. IAF ක්‍රියාවලිය තුලදී සිදු කරන කාර්ය අපිට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ කොටසෙන් යටවන වර්ගඵලය මගින්. හරි. PV වක්‍රයේ මෙන්න මේ කොටසෙන් යටවන වර්ගඵලය මගින්. ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ වර්ගඵලය. හරි. ඔන්න ඔය වර්ගඵලය තමයි කරන කාර්යය වෙන්නේ. ඊට පස්සේ දැන් මේ මාර්ගය බැලුවොත් IBF මාර්ගය බැලුවොත් එහෙම ඒතර එතනදී කරන කාර්යය වෙන්නේ මෙන්න මේ කොටස මගින් යට වෙන වර්ගඵලය. මෙන්න මේ වර්ගඵලය විතරයි. හරි. ඒතකොට IF මගින් කරන කාර්යය වෙන්නේ මෙන්න මේ වක්‍ර රේඛාවට යටත් වෙන වර්ගඵලයෙන් විතරයි. ඒතකොට වැඩිම වර්ගඵලයක් යටත් වෙන්නේ IAF කියන මාර්ගය. හරි. ඒ කියන්නේ වැඩිම කාර්ය ප්‍රමාණයක් සිද්ධ කරන්නේ IAF කියන මාර්ගයේ ඔස්සේ. හරි. එතකොට පළවෙනි ප්‍රකාශනය හරි. ඊට පස්සේ කියනවා ක්‍රියාවලි තුනම සඳහා පද්ධතිය අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම එකම වේ. හරිනේ. එතකොට මොකද දැන් මේ I අවස්ථාවේ ඉඳලා F අවස්ථාවටනේ මෙතන වෙනස් වෙන්නේ. ඒතකොට අවස්ථා දෙක සමානයි. අභ්‍යන්තර ශක්තිය කියන එක මේ ක්‍රියාවලිය සිද්ධ වෙන මාර්ගය මත රඳාපවතින්නේ නැහැ. IAF මාර්ගයෙන් සිද්ධ වුණත් IBF මාර්ගයෙන් සිද්ධ වුණත් IF මාර්ගයෙන් සිද්ධ වුණත් අවස්ථා දෙක සමානයි නම් අභ්‍යන්තර ශක්තිය වෙනස සමාන වෙන්න ඕනේ. හරි. අභ්‍යන්තර ශක්තිය වෙනස සමානයි. එතකොට B කොටසත් හරි. හරි. B ප්‍රකාශනෙත් හරි. ඊට පස්සේ 100ක කියන පද්ධතිය විසින් උපරිම තාප ප්‍රමාණයක් අවශෝෂණය කරන්නේ IBF ක්‍රියාවලිය තුලදී. හරි. උපරිම තාප ප්‍රමාණයක් අවශෝෂණය කරන්නේ. හරි. එතකොට දැන් මෙතන දැන් ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දැන් ඩෙල්ටා W අනුව ඩෙල්ටා U කියන එක අවස්ථා තුනේදීම සමානයි. හරි. මේක සමානයි. එතකොට අවශෝෂණය කරන තාප ප්‍රමාණය සඳහා පවතින්නේ මෙන්න මේ ඩෙල්ටා W මත. ඩෙල්ටා W වැඩිම කෙනා ඩෙල්ටා Q වැඩිම වෙනවා. මොකද ඩෙල්ටා U කියන එක අවස්ථා තුනටම සමාන නිසා. එතකොට මෙතන ඩෙල්ටා W වැඩිම වෙන්නේ IAF මාර්ගයේ. හරි. ඒක නිසා ඩෙල්ටා Q කියන එක වැඩිම වෙන්න ඕන අනිවාර්යෙන් IAF මාර්ගයෙන්. ඩෙල්ටා Q වැඩිම කියන්නේ අවශෝෂණය කරන තාප ප්‍රමාණය වැඩිම කියන්නේ. හරි. ඒක 100 ක හැබැයි කියන්නේ මෙතන
පද්ධතිය විසින් උපරිමතාව ප්‍රමාණයක් අවශෝෂණය කරන්න IBF ක්‍රියාවලිය තුළදී. වැරදිනේ. IBF ක්‍රියාවලිය තුළදී නෙවෙයි IAF කියන ක්‍රියාවලිය තුළදී තමයි වැඩිමතාව ප්‍රමාණයක් අවශෝෂණය කරන්නේ. එතකොට ඒකට පිළිතුර වෙන්නේ A සහ B නිවැරදි කියන උත්තරේ 4. හරි. 99කට එන්න උත්තරේ 4. හරි. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟ ප්‍රශ්නේ කියනවා පරිපූර්ණ වායුවක් A අවස්ථාවේ සිට B අවස්ථාව දක්වා PV රූප සටහනේ පෙන්වා ඇති අයුරින් වෙන වශයෙන් පත තුනක් ඔස්සේ ගෙන යනු ලැබේ. UB වැඩි UA ට වඩා කියන අභ්‍යන්තර ශක්තිය A ලක්ෂයේදී අභ්‍යන්තර ශක්තියට වඩා B ලක්ෂයේදී අභ්‍යන්තර ශක්තිය වැඩි කියලා කියනවා. හරි. බලමු. මෙහෙම තියෙන්නේ මේ ලක්ෂය මෙන්න B ලක්ෂය නෝ විදිහට තමයි තියෙන්නේ. හරි. 1 2 3 මේක 1 මේක 2 මේක 3 right. බලමු. ඊට පස්සේ කියනවා ක්‍රියාවලිය තුනම සඳහා වායු මගින් කරන ලද කාර්ය ප්‍රමාණය එකම වෙන්නේ නෑනේ. එකම වෙන්නේ නැහැ. කාර්ය කියලා කියන්නේ මෙන්න මේ වක්‍රයෙන් මෙන්න මේ ප්‍රස්ථාරයේ යටත් වන වර්ගඵලය. එතකොට තුන්වෙනි මාර්ගය ගත්තොත් මේ වක්‍රයෙන් යටත් වන වර්ගඵලයනේ ඊට පහළින් තියෙන වර්ගඵලය. දෙවෙනි මාර්ගය ගත්තොත් ඊට පහළින් තියෙන වර්ගඵලය. එතකොට වර්ගඵලය කෙනෙකුට වෙනස් කියන්නේ සිදු කරන කාර්යයෙන් කෙනෙකුට වෙනස් කියන එක. හරි. එතකොට පළවෙනි එක වැරදි. B ප්‍රකාශනය කියනවා පළමු පතේ ඔස්සේ වායුව ගෙන යන විට තාපය අවශෝෂණය කරන අතර තුන්වෙනි පතේ ඔස්සේ ගෙන යන විට තාපය විමෝෂණය වේ. හරි. එතකොට දැන් මෙතනදී ඩෙල්ටා U කියන එක අවස්ථා තුනේම සමානයි. හරි. ඩෙල්ටා U ඊට වඩා B වැඩි ඊට ඒ කියන්නේ ඩෙල්ටා U අනිවාර්යයෙන්ම ධන වෙන්න ඕනේ. හරි. ඩෙල්ටා U ධනයි. හරි. එතකොට දැන් මෙතන කාර්යය ගත්තොත් එහෙම කාර්යයේ අවස්ථා තුනේදීම ධන. හරි. මේ දක්ෂිනාවර්තන සිද්ධ වෙන. එතකොට මෙතන අවස්ථා තුනේදීම කාර්යය ධන වෙනවා. හරි. ධනගයක් තමයි ලැබෙන්නේ. එතකොට කාර්යය ධනයි කියලා කියන්නේ ඩෙල්ටා W අනිවාර්යයෙන්ම ධනයි. ඩෙල්ටා U ධනයි ඩෙල්ටා W ධනයි. ඒ කියන්නේ ඩෙල්ටා Q අනිවාර්යයෙන්ම අවස්ථා තුනේදීම ධන වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ දැන් මේක කියන්නේ මේ පළමු පතේ ඔස්සේ වායුව ගෙන යන විට තාපය අවශෝෂණය කරන අතර තුන්වෙනි පතේ ඔස්සේ ගෙන යන විට තාපය විමෝචනය වේ. හරි. තාපය විමෝචනය වෙන්න නම් ඩෙල්ටා Q ඍණ වෙන්න බෑ. මේ අවස්ථා තුනේදීම ඩෙල්ටා Q ධන වෙන්නේ. ඒ නිසා ඒක වැරදි. හරි. A ප්‍රකාශයත් වැරදි B ප්‍රකාශයත් වැරදි. හරි. එතකොට මේක අනිවාර්යයෙන්ම C එක හරි වෙන්න ඕනේ. හරි. අපි බලමු. B අවස්ථාවේදී වායු උෂ්ණත්වය A අවස්ථාවේදී වායු උෂ්ණත්වයට වඩා වැඩි. හරිනේ. A අවස්ථාවට වඩා B අවස්ථාවේ උෂ්ණත්වය වැඩි. මොකද මේක කියනවා A අවස්ථාවට වඩා B අවස්ථාවේදී අභ්‍යන්තර ශක්තිය වැඩි කියලා. මේ කියනවනේ U B කියන එක වැඩි UA ට වඩා. අභ්‍යන්තර ශක්තිය වැඩි කියන්නේ උෂ්ණත්වය වැඩි. එතකොට C ප්‍රකාශය තමයි නිවැරදි ප්‍රකාශය වෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම උත්තරේ විදිහට ලැබෙන්නේ තුන්වෙනි උත්තරේ. හරි. 2010 ප්‍රශ්නට උත්තරේ විදිහට ලැබෙන්නේ තුන්වෙනි උත්තරේ. හරි. ඊළඟ එක බලමු අපි. ඊළඟ කියනවා 2001 ප්‍රශ්නේ. ඒකේ කියනවා පරිපූර්ණ වායුව PV රූප සටහනේ පෙන්වා ඇති අයුරින් චක්‍රීය ක්‍රියාවලියක් ඔස්සේ ගෙන යනු ලැබේ. ඒකෙත් UB UA ට වඩා විශාල නම් පහත සඳහන් ප්‍රකාශ සලකලා බලන්න. හරි. මේකේ තියෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. හරි. ඒකෙත් B අවස්ථාවේදී අභ්‍යන්තර ශක්තිය ඊට වඩා විශාලයි කියලා කියනවා. හරි. බලමු අපි. හරි. ඒකේ කියනවා සම්පූර්ණ ක්‍රියාවලියම සඳහා වායු මගින් කරන ලබන සඵලකාරී ධනාගයක් ගනී. හරි. මේක දැන් මේ ඊතලයේ තියෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ චක්‍රීය ක්‍රියාවලිය. කියන්නේ A ලක්ෂයේ ඉඳලා B අවස්ථාවටපත් වෙලා ඊට පස්සේ නැවත A අවස්ථාවටපත් වෙනවා. හරි. ඒක කියන්නේ සඵල කාර්ය
ධනාගයක් ගන්නවා. හරි. මේක දැන් දක්ෂිනාවර්තව සිද්ධ වෙන ක්‍රියාවලියන්නේ. අපි දන්නවා දක්ෂිනාවර්ත ක්‍රියාවලිය වල සඵල කාර්ය අනිවාර්යයෙන්ම ධනාගයක් ගන්නවා කියලා. දැන් අපි ඒක වෙනස් විදිහකට බැලුවොත් A ඉඳලා B දක්වා යද්දී සිදු කරන කාර්යය කියන්නේ මෙන්න මේ AB වක්‍රයේ යටත් වෙන වර්ගඵලය. B ඉඳලා A දක්වා එද්දි කරන කාර්යය කියන්නේ B ඉඳලා A දක්වා එද්දි කරන කාර්යය කියන්නේ මෙන්න මේ පහළින් තියෙන වක්‍රය යටත් කරන වර්ගඵලය. ඒතර ඒක ඍණාගයක් ගන්නවා. මේක ධනාගයක් ගන්නවා. ඒතර අපි දන්නවා ධනාගයක් ගන්න වර්ගඵලය වැඩි ඍණාගයක් ගන්න වර්ගඵලයට වඩා. හරි. ඒ කියන්නේ සබල කාර්ය වෙනවා ධනාගයක්. හරි. ඒ කියන්නේ ඔයාලා මතක තියාගෙන ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම දක්ෂිනාවර්තව සිද්ධ වෙන චක්‍රීය ක්‍රියාවලියක කාර්යය අනිවාර්යෙන් ධනාගයක් ගන්නවා. සබල කාර්යය. හරි. එතකොට සඵල කාර්ය ධනාගයක් ගනී කියන එක නිවැරදි. ඊට පස්සේ කියනවා AB පතය ඔස්සේ වායුව ගෙන යන විට තාපය අවශෝෂණය කරන අතර BA පතය ඔස්සේ වායුව ගෙන යන විට තාපය විමෝචනය වේ. හරි අපි දන්නවා AB පතය ඔස්සේ යද්දී ඩෙල්ටා W ධන හරි ඩෙල්ටා U කොහොමද ධන මේ මෙතෙන්ට වඩා මෙතෙන්ට අභ්‍යන්තර ශක්තිය වැඩි කියනෝනේ. ඒක ඩෙල්ටා U කොහොමද ධන? එතකොට අනිවාර්යයෙන්ම ඩෙල්ටා Q කියන එක ධන වෙන්න ඕනේ. AB ඔස්සේ යද්දී කියන්නේ තාපය අවශෝෂණය කරන අතර කියන්නේ ඩෙල්ටා Q ධනයි කියන්නේ තාපය අවශෝෂණය කරන එක හරි B ඉඳලා A දක්වා යද්දී හරි B ඉඳලා A දක්වා යද්දී ඩෙල්ටා W ඍණ හරි B ඉඳලා A දක්වා යද්දී මොකද පරිමාව අඩු වෙනවනේ මෙතන ඉඳලා මෙතන ඩෙල්ටා W ඍණාගයක් ගන්නවා හරි ඩෙල්ටා Q මොකද වෙන්නේ ඩෙල්ටා Q නෙමෙයි ඩෙල්ටා U B ඉඳලා A දක්වා යද්දී ඒකත් අඩු වෙනවා ඩෙල්ටා Uත් අනිවාර්යෙන්ම ඍණාගයක් ගන්නවා. එතකොට අනිවාර්යෙන්ම ඩෙල්ටා Qත් ඍණාගයක් ගන්න ඕනේ. හරි. ඒ කියන්නේ පද්ධතියෙන් තාපය විමෝචනය වෙන්න ඕනේ. හරි. ඩෙල්ටා Q ඍණා කියන්නේ පද්ධතියෙන් තාපය විමෝචනය වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක කියන්නේත් B ඉඳලා A දක්වා පතය ඔස්සේ වායුව ගෙන යන විට තාපය විමෝචනය වේ. ඒක හරි. හරි. ඊට පස්සේ C එක කියනවා ක්‍රියාවලිය ආරම්භයේදී වායු උෂ්ණත්වය හා ක්‍රියාවලිය අවසානයේදී වායු උෂ්ණත්වය එකම වේ. හරි. ක්‍රියාවලිය ආරම්භය කියන්නේ මේ ලක්ෂයේදී ආරම්භ කරනවා අවසානයේදී කියන්නේ මෙහෙම ගිහිල්ලා බීට ගිහිල්ලා නැවතත් ඒට ඇවිල්ලා තමයි අවසන් වෙන්නේ. හරි මේක චක්‍රීය ක්‍රියාවලියනේ. එතකොට අවස්ථා දෙකම එකයි. ඒ කියන්නේ අභ්‍යන්තර ශක්ති සමානයි. ඒ කියන්නේ උෂ්ණත්වය සමානයි. හරි. ක්‍රියාවලිය ආරම්භය සහ අවසානයේ උෂ්ණත්වය සමානයි. හරි. එතකොට ABC සහ AB සහ C කියන තුනම නිවැරදි. හරි උත්තරේ වෙන්නේ 5. හරි. 2001 ප්‍රශ්නෙට උත්තරය එන්නේ 5. ඊට පස්සේ අපි යනවා 2003 ප්‍රශ්නෙට. හරි. ඒකේ කියනවා ස්ථිරතාපී ක්‍රියාවලියකදී සෑම විටම ස්ථිරතාපී කියන්නේ තාපය පිට වෙන්නේ නැහැ, තාපය ඇතුල් වෙන්නේ නැහැ කියන්නේ. හරි පද්ධතියට තාපය ඇතුල් වීමක් හෝ පද්ධතියෙන් තාපය පිටවීමක් සිදු නොවේ. ඒක තමයි නිවැරදි වෙන්නේ. හරි. එතකොට 2003 ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ පළවෙනි එක. හරි. ඊට පස්සේ යනවා අපි ඒත් එක්කම 2004 ප්‍රශ්නෙට 2004 ප්‍රශ්නේ කියනවා දී ඇති PV රූප සටහනේ දැක්වෙන ABCA චක්‍රීය තාපගතික ක්‍රියාවලිය තුලදී කෙරෙන කාර්ය ප්‍රමාණය වන්නේ. හරි. එතකොට මේ වගේ චක්‍රීය ක්‍රියාවලියක් ගත්තොත් අපි ඒකේ කාර්ය ප්‍රමාණය කෙලින්ම සමාන වෙනවා මේ චක්‍රයේ වර්ගඵලයට. හරි. චක්‍රයේ වර්ගඵලයට. එතකොට ඕක වර්ගඵලය කෙලින්ම වලට ගන්න පුළුවන් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. හරි. ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න. ත්‍රිකෝණයේ වර්ගඵලය හෙව්වට පස්සේ දැන් මෙතන ත්‍රිකෝණයේ උස වෙනවා 4න් එකක් අඩු වුනහම 4න් එකක් කියන්නේ 3p කියලා එනවා. හරි. ඊට පස්සේ ත්‍රිකෝණයේ තිරස්පාදයේ දිග වෙනවා 3v වලින් v අඩු කරාම 2v වෙනවා. හරි. එතකොට ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ භාගය වැඩි කිරීම 3p වැඩි කිරීම 2v 3 2 6pv. එතකොට 6pv බෙදීම 2යි කියන්නේ 3pv. හරි. 3pv තමයි සිදු කරන කාර්ය ප්‍රමාණය වෙන්නේ. එතකොට 3pv කියලා කියන්නේ උත්තරේ එන්නේ 3 වෙනි එක. හරි. 3 වෙනි එක. 2004 ප්‍රශ්නෙට උත්තරේ එන්නේ 3 වෙනි එක. හරි. ඊට පස්සේ ඒත් එක්කම යනවා 2005 ප්‍රශ්නෙට. පහේ ප්‍රශ්නේ කියනවා ABCA චක්‍රීය ක්‍රියාවලියකට භාජනය කරන ලද පරිපූර්ණ වායුවක PV සටහනක් රූපේ දැක්කේ. හරි. ඒකෙත් PV සටහනක් දීලා තියෙන්නේ. බලමු. දැන් කලින් එකේ සංකේත වලින් දීලා තිබ්බ එක මේකේ දීලා තියෙන්නේ අගයන් ආදේශ කරලා. හරි. අගයන් දාලා දීලා තියෙන්නේ.
හරි එතකොට ඒකෙදිත් අපිට හොයන්න පුළුවන් මේකෙදි මේ දීලා තියෙන තාප ප්‍රමාණයක් අවශෝෂණය කරනවද ඉවත් වෙනවද කියලා. ඒ කියන්නේ ඩෙල්ටා Q. හරි. මේක චක්‍රීය ක්‍රියාවලියන්නේ චක්‍රීය ක්‍රියාවලිය කරන ඩෙල්ටා U කියන එක බිඳුවක් වෙනවා. මොකද එයා ක්‍රියාවලිය සිද්ධ කරන්නේ නැවත මුල් ස්ථානෙට එනවනේ. ඒ කියන්නේ ඩෙල්ටා U සමස්ත ක්‍රියාවලිය ඩෙල්ටා U බිඳුව වෙනවා. හරි. එතකොට ඩෙල්ටා Q කෙලින්ම ඩෙල්ටා W ට සමානයි. ඩෙල්ටා U කියන එක බිඳුවක් වුණා කියන්නේ ඩෙල්ටා W ට ඩෙල්ටා Q කියන එක සමානයි. ඒතකොට මේක ඩෙල්ටා W අපි සොයාගත්තොත් අපිට පුළුවන් ඩෙල්ටා Q සඳහා අගයක් ලබා ගන්න. හරි. ඒතකොට අපිට ඩෙල්ටා W කියලා කියන්නේ මෙතන මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒකෙත් වර්ගඵලය හොයන්න පුළුවන්. ත්‍රිකෝණයේ උස වෙන්නේ 4න් එකක් අඩු කරාම 3යි. පළල වෙන්නේ 3න් එකක් අඩු කරා කියන්නේ 2යි. ඒ කියන්නේ 3 අඩු 2 6යි කියන්නේ 3යි. ජූල් 3ක තාප ප්‍රමාණයක් තමයි මෙතනදී හුවමාරු වෙන්නේ. හරි. එතකොට මෙතනදී දක්ෂිනාවර්ත නිසා සඵල කාර්ය අනිවාර්යයෙන්ම ධන වෙන්න ඕනේ. ඒ කියන්නේ ඩෙල්ටා Q ධන වෙන්න ඕනේ. ඩෙල්ටා W ධනනේ සඵල කාර්ය ධන කියන්නේ. එතකොට ඩෙල්ටා Q අනිවාර්යයෙන්ම ධන වෙන්න ඕනේ. ඒ කියන්නේ පද්ධතියට අවශෝෂණය කරගන්න. හරි. එතකොට ජූල් 3ක තා ප්‍රමාණය පද්ධතියෙන් අවශෝෂණය කරයි කියන එක තමයි උත්තරේ වෙන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි උත්තරේ වෙන්න ඕනේ. හරි. පළවෙනි උත්තරේ. පළවෙනි පිළිතුර තමයි. හරි ඊළඟට බලන්න 2006 ප්‍රශ්නේ. හරි. ඒක කියනවා පරිපූර්ණ වායුවක PV සටහනේ පෙන්වා ඇති ABCA චක්‍රීය ක්‍රියාවලියකට භාජනය වේ. BC යනු සමෝෂ්ණ මාර්ගයේකී වායුව මගින් එක් වක්‍රයක් තුලදී කරන කාර්ය ආසන්න වශයෙන් සමාන වන්නේ. හරි. කාර්ය ආසන්න වශයෙන් සමාන වන්නේ කියලා අහන්නේ. හරි. එතකොට BC සමෝෂ්ණයි කියලා කියනවා. මෙන්න මේ විදිහටනේ දීලා තියෙන්නේ. PV වක්‍රය දීලා තියෙන්නේ. මෙහෙම මේ වක්‍ර කොටස අපි සලකනවා ආසන්න වශයෙන් රේඛීය කියලා. හරි. වක්‍ර කොටස රේඛීය කියලා සලකනවා. මෙතන අගේ දීලා තියෙන 2යි. මෙතන අගේ දීලා තියෙනවා 5යි කියලා. හරි. මෙතන එනවා 200යි කියලා. මෙතන අගේ වෙනවා 500යි කියලා කිලෝ පැස්කල් වලින්. හරි. එතකොට අපි දන්නවා මෙතන සිද්ධ වෙන කාර්යය කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලයනේ. හරි. කොටසේ වර්ගඵලය. ඒතකොට මේක වාමාවර්තව නිසා මේක අනිවාර්යයෙන්ම සඵල කාර්ය ඍණ වෙන්න ඕනේ. හරි. මේක ආසන්න වශයෙන් ත්‍රිකෝණයක් කියලා සලකලා අපි ගත්තොත් එහෙම මෙන්න මේ උස ගත්තොත් 500න් 200ක් අඩු කරාම 300යි. 300 වැඩි කිරීම හරි කිලෝ නිසා 10 3 දානවා. වැඩි කිරීම මෙතන පරිමාව කියන්නේ 5න් 2ක් අඩු කරනවා කියන්නේ 3යි. හරි. ඒක වැඩි කරනවා භාගේ ත්‍රිකෝණයන් නිසා. හරි. හරි. එතකොට මේක සුළු කරාට පස්සේ මෙතන 4.5 කියන්නේ 4500යි. මේ 450 වැඩි කිරීම 10 3යි කියලා එන්නේ. හරි. ඒ කියන්නේ 450යි කිලෝ ජූල් කියලා. 450 කිලෝ ජූල් කියලා එන්නේ මේක ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵල විදිහට අපි සලකුවා. හරි. ඒ කියන්නේ අනිවාර්යෙන් 450 කිලෝ ජූල් මේක ඍණාගයක් එන්නේ. දැන් මේකේ දීලා තියෙන අගයන් බැලුවොත් එහෙම 600 දීලා තියෙනවා 300 දීලා තියෙනවා බිඳුව ඍණ 600 ඍණ 300. ඍණාගයන් දෙකක් දීලා තියෙනවා ඍණ 300 දීලා තියෙනවා ඍණ 600 දීලා තියෙනවා. ඒතර 600 එන්න බෑ. මොකද 450ට වඩා අඩු වගයක් එන්න ඕනේ. මොකද මේක අපි ත්‍රිකෝණයක් කියලා සැලකුවට මේක ත්‍රිකෝණයක් නෙවෙයි. ත්‍රිකෝණයට වඩා වර්ගඵලෙ තරමක් අඩුයි. ඒ කියන්නේ 450ට වඩා අඩු වගයක් එන්න ඕනේ. ඒ කියන්නේ 300 වගේ තමයි එන්න ඕනේ. හරි. එතකොට පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන් ආසන්න වශයෙන් ඍණ 300යි කිලෝ ජූල් කියලා කියන අගේ. හරි. ඒ කියන්නේ පිළිතුර වෙන්න ඕනේ 4 වෙනි එක. හරි. 4 වෙනි එක තමයි උත්තරේ වෙන්න ඕනේ. හරි. ඊළඟ එක බලවුවොත් ඊළඟ එක කියනවා 2007 ප්‍රශ්නේ. හරි. 2007 ප්‍රශ්නේ කියනවා පරිපූර්ණ වායුවක් රූපේ පෙන්වා ඇති පරිදි තාපගතික වක්‍රයක් ඔස්සේ ගෙන යනු ලැබේ. හරි.
තාපගතික වක්‍රයක් ඔස්සේ ගෙන යනු ලැබේ. එක දෙක ක්‍රියාවලිය සමෝෂ්‍ය වන අතර එම ක්‍රියාවලිය තුළදී පද්ධතියට ජූල් 60ක තාපයක් ඇතුළු වේ. දෙක තුන සිදුවන්නේ සම පරිමාණ තත්ත්වය යටතේ වන අතර එම ක්‍රියාවලිය තුළදී 40යි ජූල් තාපයක් පද්ධතියෙන් ඉවත් වේ. තුන එක ක්‍රියාවලිය තුළදී ඇති වෙන පද්ධතිය අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම තමයි අපෙන් අහන්නේ. හරි බලමු. ඒකේ PV වක්‍රය මෙන්න මේ වගේ ඔන්න ඔය විදිහට තියෙන්නේ 1 2 3 හරි 1 2 ක්‍රියාවලියේදී කියනවා සමෝෂ්ණයිලු එම ක්‍රියාවලිය තුළදී පද්ධතියට ජූල් 60ක තාපයක් ඇතුළු වෙනවලු. පද්ධතියට ඇතුළු වෙනවා නම් දැන් මේක 1 2 සමෝෂ්ණයි නම් පළවෙනි අවස්ථාවේදී අභ්‍යන්තර ශක්තිය U කියලා ගත්තොත් දෙවෙනි අවස්ථාවේදී අභ්‍යන්තර ශක්තිය U වෙන්න ඕනේ. මොකද සමෝෂ්ණයි නම් උෂ්ණත්වය වෙනස් වෙන්න බෑ. කියන්නේ අභ්‍යන්තර ශක්තිය වෙනස් වෙලා නැහැ. මෙතන අභ්‍යන්තර ශක්තිය මෙතන අභ්‍යන්තර ශක්තියට සමානයි. ඒතර තාපයක් ඇතුළු වෙනවලු ජූල් 60ක හරි ජූල් 60ක ඇතුළු වෙනවා නම් ඒ කියන්නේ ඩෙල්ටා Q වෙන්න ඕනේ මෙතන වෙනස හරි ඩෙල්ටා Q ධන 60ක් වෙන්න ඕනේ. හරි ඩෙල්ටා U බිඳුවයි පද්ධතියට ඇතුළු වෙනවා කියලා කියන්නේ තාපය ඩෙල්ටා Q ධන වෙන්න ඕනේ. හරි ඊට පස්සේ කියනවා දෙවෙනි ප්‍රකාශනයේ 2 3 සිදුවන්නේ සම පරිමාණ තත්ත්වය වන අතර එම ක්‍රියාවලියේදී 40ක ජූල් තාප පද්ධතියෙන් ඉවත් වේ. හරි ඒ කියන්නේ දැන් මේක සම පරිමාණ තත්ත්වයට තියෙ කියන්නේ ඩෙල්ටා W මොකද වෙන්නේ? ඩෙල්ටා W බිඳුව. හරි ඒ කියන්නේ ඩෙල්ටා Q ඩෙල්ටා U ට සමාන වෙන්න ඕනේ. හරි පද්ධතියෙන් 40ක ප්‍රමාණයක් තාපය පිට වෙනවා කියන්නේ ඩෙල්ටා Q ඍණ 40ක් වෙන්න ඕනේ. හරි Q සමානයි ඍණ 40යි. එයි ශක්තිය පිට වෙලානේ. එතකොට අනිවාර්යයෙන්ම ඩෙල්ටා U වෙන්න ඕනේ ඍණ 40යි. හරි ඩෙල්ටා U ඍණ 40 වෙන්න ඕනේ. මොකද ඩෙල්ටා Q ට ඩෙල්ටා U සමාන වෙනවා ඩෙල්ටා W බිඳුව නිසා මේ අවස්ථාවේදී. හරි එතකොට මෙතන අභ්‍යන්තර ශක්තිය U කියලා ගත්තොත් මෙතන අභ්‍යන්තර ශක්තිය වෙන්න ඕනේ U වලට වඩා 40ක් අඩු වෙන්න ඕනේ. හරි මොකද ඩෙල්ටා U ඍණ 40යිනේ. මෙතන ශක්තිය ගන්න ඕන U ඍණ 40යි කියලා. හරි එතකොට අපි අභ්‍යන්තර ශක්ති අවස්ථා තුනේම දැන් හොයාගෙන තියෙන්නේ මෙතන U කියලා ගත්තොත් මෙතනත් Uමයි මෙතන ඊට වඩා 40ක් අඩුයි. අපෙන් අහන්නේ මොකද්ද? පද්ධතියේ අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම. තුන එක ක්‍රියාවලියදී. ඒ කියන්නේ තුනේ ඉඳලා එක දක්වා ක්‍රියාවලියදී අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම අහන්නේ. ඒ කියන්නේ මෙතන අභ්‍යන්තර ශක්තිය මෙතන අභ්‍යන්තර ශක්තිය අඩු කරන්න ඕනේ. හරි. ඩෙල්ටා U තුන එක ක්‍රියාවලිය සමාන වෙනවා. මෙතන අභ්‍යන්තර ශක්තිය වෙන්නේ හරි අපි අවසාන අවස්ථාවේ ආරම්භක අවස්ථාව අඩු කරොත් එහෙනම් මෙතන අභ්‍යන්තර ශක්තිය තියෙන U ඍණ මෙතන U ඍණ 40. ඔන්න ඔකයි. එතකොට U ට U කැන්සල් වෙලා යනවා. එතකොට එනවා ධන 40යි. හරි ධන 40යි ජූල් කියලා එනවා. ඒතර අභ්‍යන්තර ශක්තිය වෙනස එන්නේ ධන 40යි ජූල්. හරි එතකොට උත්තර දීලා තියෙනවා. පස්වෙනි උත්තරේ තමයි එන්නේ අභ්‍යන්තර ශක්තිය වෙනස විදියට. හරි 2007 ප්‍රශ්නෙට පස්වෙනි උත්තරේ තමයි එන්නේ. රයිට් ඊට පස්සේ අපි යනවා 2008 ප්‍රශ්නෙට. 2008 ප්‍රශ්නේ කියන්නේ පරිපූර්ණ වායු ආකෘතිය පෙන්වා ඇති පරිදි චක්‍රීය ක්‍රියාවලියකට බඳුන්නේ පහත ප්‍රකාශ සලකලා බලන්න. හරි මෙන්න මේ වගේ මේ හැම ප්‍රශ්නයකම වගේම දීලා තියෙන PV වක්‍රයක්. හරි ගොඩක් අවස්ථාවලදී PV වක්‍රයක් දීලා තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. හරි ඒතර 2008 දීලා තියෙනවා මෙන්න මේ වගේ චක්‍රීය ක්‍රියාවලියක්. හරි ඔන්න ඔය වගේ එකක්.
ඒ කියන්නේ මෙන්න මේ විදිහට මාර්ගය යන්නේ. හරි. ඔන්න ඔය විදිහට. අපි බලමු අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. පළවෙනි එක අහලා තියෙනවා සම්පූර්ණ වක්‍රයකදී වායුව මගින් සඵල කාර්යයක් කරයි. හරි. සම්පූර්ණ වක්‍රයකදී වායුව මගින් සඵල කාර්යයක් කරයි. ඒතකොට වායුව මගින් සඵල කාර්යයක් කරනවා කියනවනේ ඩෙල්ටා W ධන වෙන්න ඕනේ. හරි. මේක බැලුවොත් එහෙම දැන් මේක මෙන්න මේ ලොකු පුඩුව හරි විශාල පුඩුව සැලකුවොත් එහෙම ඒක දක්ෂිනාවර්තය. දක්ෂිනාවර්තය කියන්නේ යාගේ සඵල කාර්යය ධනයි. මෙයාගේ බැලුවොත් ඒක වාමාවර්තය. ඒතකොට සඵල කාර්යය ඍණයි. හැබැයි මෙයාගේ වර්ගඵලයට වඩා මෙයාගේ වර්ගඵලය වැඩි නිසා මෙයාට වඩා මෙයා අගේ වැඩි. ඒ කියන්නේ සඵල කාර්යය අනිවාර්යයෙන්ම ධන වෙන්න ඕනේ. සඵල කාර්යය ධනයි කියලා කියන්නේ ඩෙල්ටා W ධනයි. හරි ඩෙල්ටා W ධනයි කියලා කියන්නේ වායුව මගින් තමයි පිටතට කාර්යයක් සිදු කරලා තියෙන්නේ. හරි. ඒකට ඒකෙන් කියන්නේ සම්පූර්ණ වක්‍රයකදී වායුව මගින් සඵල කාර්යයක් කරයි. හරි. ඒකට ඒක හරි. හරි. ඊට පස්සේ B එක කියනවා සම්පූර්ණ වක්‍රයකදී වායුවෙන් සඵලතාවයක් කිවතට. සම්පූර්ණ වක්‍රයකදී වායුවෙන් සඵලතාවයක් කිවතට. ඒතර සම්පූර්ණ වක්‍රයක් සැලකුවොත් ඒකේ ඩෙල්ටා U මොකද වෙන්න ඕනේ? බිඳුවක් වෙන්න ඕනේ. මොකද අභ්‍යන්තර ශක්තිය වෙනසක් වෙන්නේ නැහැ. මේ චක්‍රීය ක්‍රියාවලියේදී. හරි. ක්‍රියාවලිය අවසානයේදී අභ්‍යන්තර ශක්තිය වෙනසක් වෙන්නේ නැහැ. කියන්නේ ඩෙල්ටා U කියන එක බිඳුවයි. අපි දන්නවා ඩෙල්ටා W ධන ඩෙල්ටා U බිඳුව නම් අනිවාර්යයෙන්ම ඩෙල්ටා Q කියන එකත් ධන වෙන්න ඕනේ. හරි. ඩෙල්ටා W ධන ඩෙල්ටා U ඩෙල්ටා Q ධන වෙන්න ඕනේ. හරි. මේක කියන්නේ සම්පූර්ණ වක්‍රයකදී වායුවෙන් සඵලතාවයක් ඉවතට. ඉවතට යනවා නම් ඩෙල්ටා Q මොකද වෙන්න ඕනේ? ඍණ වෙන්න ඕනේ. හැබැයි මෙතන ඩෙල්ටා Q ධන වෙන්නේ. එතකොට ඉවතට යන්නේ තාපේ උරා ගැනීමක් තමයි වෙන්නේ මෙතන. හරි. එතකොට B කොටස B ප්‍රකාශනයේ වැරදි. A ප්‍රකාශනයේ හරි B ප්‍රකාශනයේ වැරදි. C එක බලමු. C එක කියනවා වක්‍රේ පුරාම වායු උෂ්ණත්වය නොවෙනස්ව පවතී. වක්‍රේ පුරාම උෂ්ණත්වය නොවෙනස්ව පවතී කියන එක අපිට හරියටම කියන්න බෑ. හැබැයි ආරම්භක ලක්ෂයේ උෂ්ණත්වය මේ චක්‍රීය ක්‍රියාවලිය අවසානයේ උෂ්ණත්වයට සමානයි. හරි. ආරම්භයේ අපි දැන් මේ වගේ තැනකින් ආරම්භ වුණොත් මේ චක්‍රීය ක්‍රියාවලිය අවසානයේදී නැවත ඒ තත්ත්වයට මෙනවා. ඒතර ආරම්භයේ උෂ්ණත්වය අවසාන උෂ්ණත්වයට සමානයි. හැබැයි මේ සෑම ස්ථානයකම උෂ්ණත්වය සමානයි කියලා කියන්න බෑ. හරි. ඒක වෙනස් වෙන්න පුළුවන්. හරි. ඒතකොට ඒකත් වැරදි. එතකොට මේක නිවැරදි වෙන්නේ A විතරයි. හරි. A විතරයි කියන්නේ පළවෙනි ප්‍රකාශනය. හරි. පළවෙනි එක තමයි නිවැරදි වෙන්නේ. හරි. ඒකත් හරි. ඊට පස්සේ අපි යනවා 2009 ප්‍රශ්නෙට. හරි. 2009 ප්‍රශ්නෙට යනවා ඊළඟට. ඒක කියනවා පරිපූර්ණ වායුව සඳහා සම්නූත PV වක්‍රයක් රූපේ පින්නවා ඇත. හරි. ඒක දීලා තියෙනවා PV වක්‍රය. C බලමු වක්‍රයක ඔය වගේද කියලා. මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. A B C. right. බලමු. ඒකේ කියනවා CA පෙතෝස්සේ සිදුවන අභ්‍යන්තර ශක්ති වෙනත ඍණ 160යිලු. CA ඔස්සේ සිදුවෙන වෙනස ඍණ 160යිලු. හරි. ඩෙල්ටා U ඍණ 160යි. ඔන්න ඕක තමයි කියන්නේ. ඊට පස්සේ කියනවා වායුවකට සංක්‍රමණය වන තාපයේ AB පෙත ඔස්සේ ජූල් 200ක් වන අතර වායුවට සංක්‍රමණය වන තාපය AB පෙත ඔස්සේ ජූල් 200යිලු. එතකොට මෙන්න මේ AB පෙත ඔස්සේ ජූල් 200යිලු තාපය. ඩෙල්ටා Q. හරි. ඊට පස්සේ කියනවා BC පෙත ඔස්සේ දී එය ජූල් 40ක් වේ. BC පෙත ඔස්සේ ඩෙල්ටා Q ජූල් 40යිලු. ඔන්න ඔය විදිහට. AB පෙත ඔස්සේ වායුව මගින් කරන ලබන කාර්ය වෙනුවෙන් AB පෙත ඔස්සේ වායුව මගින් කරන ලබන කාර්ය කියන්නේ ඩෙල්ටා W තමයි අපෙන් අහන්නේ. හරි. ඔක තමයි අහන්නේ. එතකොට බලන්න. එතකොට දැන් මෙතන මෙතනදී ඩෙල්ටා Q
සමානයි 40යි කියලා කියන්නේ. දැන් B සහ C අවස්ථාව ගත්තොත් එහෙනම් මෙතන පරිමාව වෙනස් වෙන්නේ නැහැ. B ඉඳලා C දක්වාදී පරිමාවයේ වෙනසක් වෙන්නේ නැහැ. වැඩි හෝ අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඩෙල්ටා W කියන එක බිඳුවයි. හරි ඩෙල්ටා W බිඳුවයි BC අවස්ථාවට. ඩෙල්ටා W බිඳුවයි කියලා කියන්නේ ඩෙල්ටා Q ඩෙල්ටා U ට සමාන වෙනවා. හරි. එතකොට මම මෙතන අභ්‍යන්තර ශක්තිය U කියලා ගත්තොත් මෙතන අභ්‍යන්තර ශක්තිය U කියලා ගත්තොත් හරි. දැන් මෙතන අභ්‍යන්තර ශක්තිය U කියලා ගත්තොත් මෙතන අභ්‍යන්තර ශක්තිය වෙන්නේ U ධන 40යි. එයි මෙතන අභ්‍යන්තර ශක්තිය වෙන සමාන වෙනවා මෙන්න මේ ඩෙල්ටා Q ට. හරි මෙතන U ධන 40යි. දැන් මෙතන U ධන 40යි කියලා ගත්තොත් මෙතන ඩෙල්ටා C වල ඉඳලා A වලට එද්දි ඩෙල්ටා U දීලා දෙනවා ඍණ 160යි කියලා. දෙකෙන් අඩු වෙනවා කියන එක. ඒ කියන්නේ මෙන්න මේ A ලක්ෂයේ තියෙන අභ්‍යන්තර ශක්තියෙන් සහ C ලක්ෂයේ තියෙන අභ්‍යන්තර ශක්තිය සැලකුවොත් ඒ ශක්ති දෙක අතර වෙනස වෙන්නේ ඍණ 160යි. හරි ඒ කියන්නේ දැන් A ලක්ෂයේ අභ්‍යන්තර ශක්තිය මම ලිව්වොත් UA කියලා U ධන 40 ඍණ 160 සමානයි UA. හරි එතකොට අපිට ඒක ගන්න කරන්න පුළුවන්. කියන්නේ U ඍණ 120 සමානයි UA. හරි ඒ කියන්නේ මෙන්න මෙතන අභ්‍යන්තර ශක්තිය වෙන්නේ U ඍණ 120යි කියන එක. හරි. එතකොට අපි අවස්ථා තුනට දාලා අභ්‍යන්තර ශක්තිය හොයාගත්ත. අපෙන් අහන්නේ මෙතන ඩෙල්ටා W A ඉඳලා B දක්වා යද්දි ඩෙල්ටා W. එතකොට A ඉඳලා B දක්වා අපි මෙන්න මේ සම්බන්ධතාවය සැලකුවොත් එහෙම ඩෙල්ටා Q දන්නවා 200යි කියලා සමානයි ඩෙල්ටා U දන්න ඩෙල්ටා W. ඩෙල්ටා U කියලා කියන්නේ A ඉඳලා B දක්වා ඩෙල්ටා U කියන්නේ හරි මෙන්න මෙතන අභ්‍යන්තර ශක්තියෙන් මෙතන අභ්‍යන්තර ශක්තිය අඩු කරන්න ඕනේ. හරි එතකොට මෙතන අභ්‍යන්තර ශක්තිය තමයි වැඩි වෙන්නේ. හරි ඒ කියන්නේ U වලින් අඩු කරනවා U ඍණ 120. හරි එතකොට එනවා ධන 120යි කියලා. ධන ඩෙල්ටා W 200 සමානයි 120 ධන ඩෙල්ටා W. ඩෙල්ටා W සමානයි 200න් 120 අඩු කරාට පස්සේ ධන 80යි ජූල් කියලා එනවා. හරි. එතකොට ඩෙල්ටා W වෙන්නේ ධන 80යි ජූල්. හරි. දැන් මේක අහන්නේ AB පෙත ඔස්සේ වායුව මගින් කරනු ලබන කාර්යය වෙනුවෙන් AB පෙත ඔස්සේ වායුව මගින් කරන ලබන කාර්යය වෙන්නේ ධන 80යි ජූල් කියලා. හරි එතකොට 2009 ප්‍රශ්නෙට එන්නේ පළවෙනි උත්තරේ. හරි පළවෙනි උත්තරේ තමයි එන්නේ. හරි අපි ඊට පස්සේ බලමු 2010 ප්‍රශ්නේ. හරි 2010 කියනවා පාපෙදි පොම්පයක් මගින් ටයර් එකකට වාතය ඉතා ඉක්මනින් පොම්ප කරනු ලැබේ. ඒතකොට ඉක්මනින් පොම්ප කරනවා කියලා කතාව කියද්දිම ඒක අනිවාර්යෙන් මතක් වෙන්න ඕනේ ස්ථිරතාවී ක්‍රියාවලිය. ඉක්මනින් කරනවා නම් ඒක ස්ථිරතාවය. සෙමෙන් සිද්ධ වෙනවා නම් ඒක සමෝෂ්ණ. හරි. ඒ කියන්නේ ඩෙල්ටා U වෙනස් වෙන්නේ නැති එක. මෙතනදී ඩෙල්ටා Q වෙනස් වෙන්නේ නැති එකක්. හරි. එතකොට ඒක කියන්නේ පාපජ්‍යම් මගින් ටයර් එකට වාතය ඉතා ඉක්මනින් පොම්ප කරනු ලැබේ. පොම්ප කිරීමේ ක්‍රියාවලිය සිදුවන කාලය තුල පොම්පේ ඇති වාතය සඳහා පහත සඳහන් කුමක් සත්‍ය වේද? ඩෙල්ටා Q අනිවාර්යයෙන්ම බිඳුවක් වෙන්න ඕනේ. ස්ථිරතාවය නිසා. එතකොට 1 3 හෝ 4 වෙන්න ඕන අනිවාර්යයෙන්ම පිළිතුර. ඩෙල්ටා Q බිඳුව වෙන්නේ අවස්ථා තුනේනේ. ඊට පස්සේ මෙතනදී මේ පද්ධතිය මත කාර්යයක් සිදු කරනවානේ. ඒ කියන්නේ ඩෙල්ටා W ඍණ වෙන්න ඕනේ. හරි ඩෙල්ටා W ඍණ වෙන්න ඕනේ. පද්ධතිය මත කාර්යයක් සිදු කරනවා නම් ඩෙල්ටා W ඍණ වෙන්න ඕනේ. එතකොට ඩෙල්ටා Q බිඳුවයි ඩෙල්ටා W ඍණ කියන්නේ අනිවාර්යෙන් උත්තරේ 1. ඩෙල්ටා U අනිවාර්යෙන් ධන වෙන්න ඕනේ. පද්ධතිය මත කාර්යයක් සිදු කරනවා කියලා කියන්නේ ඩෙල්ටා U ධන වෙන්න ඕනේ. පද්ධතිය අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. හරි. ඩෙල්ටා U ධන. එතකොට පළවෙනි උත්තරේ තමයි එන්නේ. 2010 ප්‍රශ්නෙට පළවෙනි උත්තරේ තමයි නිවැරදි එක. හරි. ඒත් එක්කම යන්න 2011 ප්‍රශ්නේ. හරි. බලමු. දෙදස් 11 ප්‍රශ්න කියන්නේ
රූපේ පෙන්වන ඇති පරිවර්තනය කරන සිලින්ඩරයේ තුල ඇති වායුවක පීඩනය දීලා තිනවා 4 වැඩි කිරීම 10 5ක් කියලා. පෘෂ්ඨික වර්ගඵලය දීලා තිනවා 5 වැඩි කිරීම 10 3ක් වූ පිස්ටනය වායුවේ අභ්‍යන්තර ශක්තිය 5 ජූල් වලින් අඩු වෙන ලෙස ක්ෂණිකව චලනය කරන ලදී. පීඩනයේ වෙනස් වීම නොසලකා හැරිය හැකියි උපකල්පනය කරොත් පිස්ටනයේ ගමන් කළ දුර සහ දිශාව වනුයේ. හරි. මේකේ දැන් අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා කියලා කියන්නේ. මෙතන කියනවනේ ක්ෂණිකව චලනය කරනවා කියලා. ඒතකොට ක්ෂණිකව චලනය කරනවා නම් ඩෙල්ටා Q කියන එක අනිවාර්යයෙන්ම බිඳුවක් විය යුතුයි. හරි. ඩෙල්ටා Q බිඳුවයි. එතකොට අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා කියලා කියන්නේ ඩෙල්ටා Q බිඳුව වෙන්න නම් අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා කියන්නේ අභ්‍යන්තර ශක්තිය ඍණ වෙන්න බෑ ඩෙල්ටා U. ඩෙල්ටා U ඍණ වෙන්න ඕනේ. ඩෙල්ටා U ඍණ වෙන්න නම් මේක බිඳුව වෙන්න නම් ඩෙල්ටා W ධන වෙන්න ඕනේ. හරි. ඔන්න ඕක තමයි වෙන්න ඕනේ. එතකොට මේ විදිහට පිස්ටනේ තියෙද්දි ඩෙල්ටා W ධන වෙන්න නම් පිස්ටනේ චලනය කරන්න ඕනේ වම් අතට. මොකද පරිමාව වැඩි වෙන්න ඕනේ පද්ධතිය. පරිමාව වැඩි වුණොත්නේ ඩෙල්ටා W ධන වෙන්නේ. මේ චලනය කරන්න ඕනේ වම් අතට. හරි. චලනය කළ යුතු දුර තමයි අපෙන් අහන්නේ. හරි. පීඩනය දීලා තියෙනවා 4 වැඩි කිරීම 10 5ක් කියලා. හරි. ඒතර අපිට ඩෙල්ටා W සමානයි P ඩෙල්ටා V කියන එක ලියන්න පුළුවන්. අරස්කට ශේෂ්ඨඵලය මෙතන දීලා තියෙන 5 වැඩි කිරීම 10 වෙන 3යි කියලා. හරි. ඒතර චලනය කරපු දුර x කියලා ගත්තොත් හරි මෙයා චලනය කරපු දුර x කියලා ගත්තොත් චලනය කරපු දුර වැඩි කිරීම හරස්කට ශේෂ්ඨඵලය කියන්නේ ඩෙල්ටා V ට. හරි. එතකොට දැන් මේකේ කියන්නේ 5 ජූල් වලින් අඩු වෙනවලු. හරි. එතකොට ඩෙල්ටා W වෙන්නේ 5යි. 5 සමානයි පීඩනය දීලා තියෙනවා 4 වැඩි කිරීම 10 5ක් වැඩි කිරීම පරිමාව කියන්නේ මේ චලනය වුණු දුර x වැඩි කිරීම හරස්කඩ ශේෂ්ඨඵලයේ 5 වැඩි කිරීම 10 වෙන 3යි. ඔන්න සුළු කරන්න. එතකොට x ට ප්‍රකාශනයක් ලැබෙනවා 5ට 5 සුළු වෙනවා. 10 ඍණ 3ට 10 3ක් අයින් වුණාම 10 2යි. ඒකට x සමානයි 4 වැඩි කිරීම 2යි කියන්නේ 10 2යි කියන්නේ 400යිනේ. ඒකට x සමානයි 1ට 400යි. හරි. එතකොට 1ට 400යි කියන්නේ මේ සමානයි 0.2යි 5 වැඩි කිරීම 10 ඍණ 2ක් කියලා ලියන්න පුළුවන්. හරි. ඕක තමයි එතකොට පිළිතුර වෙන්නේ. ඒ කියන්නේ සෙන්ටිමීටර ගත්තොත් 0.25යි. මේක දීලා තියෙන උත්තර බැලුවොත් එහෙම 2.5 වැඩි කිරීම 10 ඍණ 3 වම්පසට. හරි. මේක 2.5 කියලා ලියුවොත් 2.5 වැඩි කිරීම 10 ඍණ 3යි. හරි. එතකොට උත්තරේ එන්නේ 3. හරි. පිළිතුර වෙන්නේ 3. 2.5 වැඩි කිරීම 10 ඍණ 3යි මීටර වම්පසට. හරි. වම්පසට චලනය කරන්න ඕනේ. හරි. එතකොට 3ට තමයි 3 වෙනි එක තමයි උත්තරේ එන්නේ 2011 ප්‍රශ්නය. හරි. රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 2011 තව ප්‍රශ්නයක් දීලා තියෙනවා. හරි. ඒකේ දීලා තියෙන විදිහට ඒකේ දීලා තියෙන මේ පිස්ටන සම්බන්ධ සිද්ධියක්ම තමයි සිලින්ඩරයක් තුල ඇති පරිපූර්ණ වායුව පිස්ටනය P සිට Q දක්වා ඉතා සෙමින් ඉතා ඉක්මනින් කියන අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනි අවස්ථාවේ A අවස්ථාව ඉතා සෙමින් B අවස්ථාව ඉතා ඉක්මනින් ගමන් කරමින් ප්‍රසාරණය කරන ලදී. A සහ B ක්‍රියාවලිය දෙක සඳහා උෂ්ණත්වයේ වෙනස් වීම ඩෙල්ටා T ධන හෝ ඍණ ඩෙල්ටා Q ඩෙල්ටා U සහ ඩෙල්ටා W යන රාශිවල ධන හෝ ඍණ පහළ සඳහන් කුමන පිළිතුර නිවර්ජන නිරූපණය කරනවද කියලා අහන්නේ. එතකොට මේකේ අනිවාර්යයෙන්ම දැන් ඩෙල්ටා W ගත්තොත් හරි මේක අනිවාර්යයෙන්ම මෙතන කියනවනේ ප්‍රසාරණයක් වෙන්නේ කියලා. P සිට Q දක්වා. පරිමාව වැඩි වෙනවා නම් අනිවාර්යෙන් ඩෙල්ටා W ඉතා සෙමින් උනත් ඉතා ඉක්මනින් උනා ඩෙල්ටා W අනිවාර්යයෙන්ම ධන වෙන්න ඕනේ. හරි. පළවෙනි කාරණේ අවස්ථා දෙකේදීම ඩෙල්ටා W ධන වෙන්න ඕනේ. එතකොට පිළිතුර වෙන්නේ 1 3 හෝ 4. හරි. 2යි 5යි අයින් කරන්න පුළුවන් ඍණ තියෙන නිසා ඩෙල්ටා W වලට. හරි. ඊට පස්සේ අපි බලමු ඩෙල්ටා U බැලුවොත් එහෙම පළවෙනි අවස්ථාව විතා සෙමින් කියන්නේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. හරි.
එතකොට ඩෙල්ටා t කියන එක බිඳුව වෙන්න ඕනේ. ඒ අවස්ථාවේ ඩෙල්ටා t බිඳුව වෙන්න ඕනේ. b අවස්ථාවේ ඉතා ඉක්මනින් කියලා කියනවා. හරි ඩෙල්ටා t බලුවොත් එහෙම ඒ අවස්ථාවේදී ඩෙල්ටා t බිඳුව වෙන්න ඕනේ. right. මෙහෙම AB අවස්ථා දෙක ගත්තොත් එහෙම අවස්ථා දෙකේදීම ඩෙල්ටා W ධන වෙන්න ඕනේ. ඩෙල්ටා U ගත්තොත් ඒ අවස්ථාවේදී බිඳුව වෙන්න ඕනේ. ඩෙල්ටා Q බලමු. ඩෙල්ටා Q දැන් B අවස්ථාවේදී ඉතා ඉක්මනින් කියන නිසා ඩෙල්ටා Q B අවස්ථාවේදී බිඳුව වෙන්න ඕනේ. හරි. B අවස්ථාවේදී ඩෙල්ටා Q බිඳුව වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒ අවස්ථාවේදී U ඩෙල්ටා U බිඳුව නිසා ඩෙල්ටා W ධන නම් ඩෙල්ටා Q අනිවාර්යයෙන්ම ධන වෙන්න ඕනේ. හරි. මේක ධන වෙන්න ඕනේ. දැන් මේක බැලුවොත් එහෙම ඩෙල්ටා B අවස්ථාවේදී ඩෙල්ටා W කියන එක ධන නිසා ඩෙල්ටා Q කියන එක බිඳුව නිසා ඩෙල්ටා U කියන එක අනිවාර්යයෙන්ම ඍණ වෙන්න ඕනේ. ওই විදිහට තමයි විචලනය වෙන්න ඕනේ. එතකොට ওই විදිහට තියෙන ප්‍රකාශනයේ විදිහට අපිට ලැබෙන්නේ ඩෙල්ටා T බිඳුව ඍණ ඩෙල්ටා T කියන්නේ ඩෙල්ටා U නේ. මොකද උෂ්ණත්වය වෙනස් වෙන්නේ අභ්‍යන්තර ශක්තිය වෙනසත් එක්ක. හරි ඒතකොට බිඳුව ඍණ ඩෙල්ටා Q කියන්නේ එන්න ඕනේ ධන බිඳුව ඩෙල්ටා U කියන එක එන්න ඕනේ බිඳුව ඍණ හරි ඩෙල්ටා W වෙන්න ඕනේ ධන. හරි නියෝජිත පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් ඉන්නේ පළවෙනි එක. පළවෙනි එකේ තමයි මේ විදිහට විචලනය වෙන්නේ. හරි. ඒතර මෙතන දැන් මේ ඩෙල්ටා U සහ ඩෙල්ටා T කියන එක කියන්නේ උෂ්ණත්වය සහ අභ්‍යන්තර ශක්තිය වෙනස් වෙන විදිහ එකම වෙන්න ඕනේ. මොකද උෂ්ණත්වය වැඩි වුණොත් අභ්‍යන්තර ශක්තිය වෙනස වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු වුණොත් අභ්‍යන්තර ශක්තිය වෙනස අඩු වෙන නිසා. හරි. එතකොට ඒකට පිළිතුර වෙන්නේ පළවෙනි එක. හරි. 2011 එකට උත්තරේ වෙන්නේ පළවෙනි එක. ඊට පස්සේ අපි යනවා 2012 ප්‍රශ්නෙට. 2012 කියනවා බැලුනයකින් ඉක්මනින් වාතය ඉවත් වෙන ක්‍රියාවලිය සලකා බලන්න. එම ක්‍රියාවලිය සඳහා පහසුනා කුමක් සත්‍යද? ඒතකොට ඉක්මනින් ඉවත් වෙනවා නම් මේක ඉක්මනින් සිද්ධ වෙන ක්‍රියාවලිය නම් ඩෙල්ටා W අනිවාර්යයෙන්ම බිඳුව වෙන්න ඕනේ. හරි. ඉක්මනින් වාතය ඉවත් වෙන ක්‍රියාවලිය. ඒතකොට ඩෙල්ටා W බිඳුව වෙන්න ඕනේ. හරි. ඒතර වාතය ඉවත් වුණා කියලා කියන්නේ වාතය මොකද වෙන්නේ? දැන් බැලුනේ තිබ්බ පරිමාණයට වඩා පිටතට ගියාට පස්සේ වාතයේ පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනවා කියලා කියන්නේ ඩෙල්ටා W බිඳුව වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ බැලුනේ හැකිලුණාට බැලුනේ පරිමාව අඩු වුණාට වාතයේ පරිමාව වැඩි වෙනවා. ඉවතට ගියා කියන්නේ. ඒතර ඩෙල්ටා W ධන වෙන්න ඕනේ. හරි. ඉක්මනින් සිද්ධ වෙන නිසා ඩෙල්ටා Q තමයි බිඳුව වෙන්න ඕනේ. ඩෙල්ටා W ධන වෙන්න ඕනේ. ඩෙල්ටා Q බිඳුව වෙලා ඩෙල්ටා W ධන වෙන්න නම් ඩෙල්ටා U ඍණ වෙන්න ඕනේ. හරි. ඍණ වෙන්න ඕනේ. එතකොට ඩෙල්ටා Q බිඳුවයි ඩෙල්ටා W ධන සහ ඩෙල්ටා U ඍණ කියන උත්තරේ 5. හරි 5. උත්තරේ වෙන්නේ 5. 2012 එකට පිළිතුර වෙන්නේ 5. හරි. ප්‍රශ්නෙට ඒකෙත් දීලා තියෙනවා PV වක්‍රයක්. රූපයේ ඇති PV රූප සටහනේ දැක්වෙන ආකාරයට පද්ධතිය චක්‍රීය ක්‍රියාවලියකට භාජනය වේ. A සිට B දක්වා සහ B සිට C දක්වා පද්ධතිය මගින් සිදු කරන කාර්යයන් පිළිවෙයි. A සිට B දක්වා සහ B සිට C දක්වා පද්ධතිය මගින් සිදු කරන කාර්යය. ඒතර අපි දන්න B සිට C දක්වා දැන් මේකේ රූප සටහනේ වලට පේනවා. B සිට C දක්වා එතන පරිමාව වෙනස් වෙලා නැහැ. පරිමාව වෙනස් වෙලා නැහැ කියන්නේ B සිට C දක්වා පද්ධතිය මතවත් පද්ධතියෙන්වත් කාර්යයක් සිද්ධ වෙලා නැහැ කියන ඩෙල්ටා W කියන එක බිඳුවක් වෙන්න ඕනේ. හරි. ඔන්න ඔහොමනේ තියෙන්නේ. ඔන්න ඔයගේ සිද්ධියක් තමයි තියෙන්නේ. A B C සහ D කියලා. හරි. දක්ෂිනාවර්තව සිද්ධ වෙන චක්‍රීය ක්‍රියාවලිය BC ක්‍රියාවලියේදී
A සිට B දක්වා සහ B සිට C දක්වා පද්ධතිය මගින් සිදුවන කාර්යය. හරි. A සිට B දක්වා සහ B සිට. A සිට B දක්වා ගත්තොත් ඒක ධන කාර්යය. හරි. B සිට C දක්වා ගත්තොත් කාර්යය බිඳුවක් වෙන්න ඕනේ. මොකද පරිමාව වෙනස් වෙන්නේ නැහැ එතකොට. හරි. එතකොට B සිට C දක්වා කියන එකට බිඳුවයි. එතකොට පළවෙනි උත්තරේ වෙන්න පුළුවන් 4 වෙන්න පුළුවන් 5 වෙන්න පුළුවන්. එතකොට A සිට B දක්වා අපි ගණනය කරන්න ඕනේ. A සිට B දක්වා සිද්ධ වෙන කාර්යය කියන්නේ මෙන්න මේ යටත් වෙන වර්ගඵලය. හරි. A සිට B දක්වා යටත් වෙන මෙන්න මේ මුළු වර්ගඵලය. කියන්නේ මෙන්න මේ කොටසේ වර්ගඵලය. ඒ කොටසේ වර්ගඵලය කියලා කියන්නේ ඔයාලට ගණනය කරන්න පුළුවන් වර්ගඵලය. හරි අගයන් දීලා තියෙනවා. හරි මේ ත්‍රිපිටකයේ වර්ගඵලය ගණනය කරන්න කියන්නේ. එතකොට ගණනය කරාට පස්සේ උත්තරේ විදිහට පළවෙනි උත්තරේ එනවා ජූල් 400 කියලා. හරි. මේක වර්ගඵලය එන්නේ 400 කියලා. එතකොට A සිට B දක්වා සිද්ධ කරන කාර්යය වෙන්නේ 400යි. B සිට C දක්වා පරිමාව වෙනස් වෙන්නේ නැති නිසා කාර්යය බිඳුවයි. 400යි බිඳුවයි කියන උත්තරේ පළවෙනි එක. හරි. පළවෙනි එක තමයි උත්තරේ එන්නේ. ඊට පස්සේ යනවා 2014 ප්‍රශ්නෙට. 2014 ප්‍රශ්නේ කියනවා හරි PV සටහනේ දී ඇති ආකාරයට පරිපූර්ණ වායුවක ADC AC සහ ABC යන තාප ගතික ADC AC සහ ABC යන තාප ගතික පත තුනක් ඔස්සේ ඒ අවස්ථාවේ සිට P අවස්ථාව දක්වා ප්‍රසාරණය විය හැක. ඉහත පත වලින් කුමන පතේ ඔස්සේ වැඩිපුර තාප හෝමාරුවක් සිද්ධ වේද? හරි අපි දන්නේ A සිට C දක්වා. හරි. ඒක ඔයාලට රූප සටහන් පේනවනේ. A සිට C දක්වා යද්දී මොන පතේ ගියත් අභ්‍යන්තර ශක්ති වෙනස සමානයි. ඩෙල්ටා U කියන එක සමානයි. ඒතර වැඩිපුර තාප හෝමාරුවක් සිද්ධ වෙනවා කියලා කියන්නේ වැඩිපුරම කාර්යයක් සිද්ධ වෙන පතේ තමයි වැඩිපුරම තාප හෝමාරුවක් සිද්ධ වෙන්නේ. ඩෙල්ටා U බිඳුව නිසා. ඩෙල්ටා Q ඩෙල්ටා W ට සමානයි. හරි. ඒතර වැඩිපුරම තාප ප්‍රමාණයක් හෝමාරු වෙන්නේ ABC කියන පතේ. හරි. ABC පතේ ඔස්සේ තමයි වැඩිපුර තාප හෝමාරුවක් සිද්ධ වෙන්නේ. මොකද වැඩිපුර කාර්යයක් සිද්ධ වෙන්නේ ABC පතේ නිසා. හරි. එතකොට පිළිතුර වෙන්නේ ABC පතේ ඔස්සේ. ඒ කියන්නේ 3. හරි. 3 තමයි නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන්. හරි. ඒත් එක්කම යනවා 2016 ප්‍රශ්නෙට. 2016 කියනවා PV රූප තරණේ දැක්වෙන පරිදි පරිපූර්ණ වාවක් ඒ අවස්ථාවේදී B අවස්ථාව දක්වා ACB AD ACB ADB මාර්ග දෙක ඔස්සේ ගෙන යනු ලැබේ. ACB මාර්ගය ඔස්සේ ගෙන යනු ලබන විට වායුව මගින් ජූල් 600ක තා ප්‍රමාණයක් අවශෝෂණය කරන අතර වායුව මගින් ජූල් 50ක කාර්යයක් සිදු කරයි. ADB මාර්ගය ඔස්සේ ගෙන යන විට වායුව මගින් ජූල් 10ක කාර්යයක් සිදු කරයි නම් ADB මාර්ගය ඔස්සේ ගෙන යාමේදී වායුව මගින් අවශෝෂණය කරන තා ප්‍රමාණය වෙනි. හරි. ඒක හොයන්නේ මෙහෙමයි. මේකෙත් PV වක්‍රය A B කොහෙන්ද තියෙන්නේ? මේ පැත්තට එක මාර්ගයක් මේ පැත්තට තව මාර්ගයක්. හරි මේක කියන AC B මාර්ගය සැලකුවොත් එහෙනම් මේක දීලා තියෙන දත්ත වලට අනුව ACB මාර්ග ඔස්සේ යන විට වායුව මගින් ජූල් 100ක තාප ප්‍රමාණයක් අවශෝෂණය කරන අතර වායුව මගින් 50 ජූල්ක කාර්යයක් සිදු කරයි. කාර්යයක් සිදු කරනවලු ජූල් 50ක. එතකොට දැන් A ඉඳලා C දක්වා යද්දී කාර්යයක් සිදු කරන්නේ නැහැ. මොකද පරිමාව වෙනස් වෙන්නේ නැහනේ. හරි. පරිමාව වෙනස් වීමක් සිදු වෙන්නේ නැහනේ. ඒක නිසා A සිට C දක්වා යද්දී කාර්යයක් සිදු කරන්නේ නැහැ. හැබැයි මෙතනදී කියනවා ACB මාර්ගය ඔස්සේ යද්දී ජූල් 50ක කාර්යයක් සිදු කරනවා. ඒ කියන්නේ C ඉඳලා B දක්වා යද්දී කරන කාර්යය තමයි A දීලා තියෙන්නේ. ඩෙල්ටා W සමානයි 50යි. ජූල්. හරි. මෙතනදී කාර්යයක් කරන්නේ නැති නිසා. ඊට පස්සේ දැන් මෙතන අභ්‍යන්තර ශක්තිය මෙතන අභ්‍යන්තර ශක්තියට සමාන වෙන්න ඕනේ. හරි. ඒතකොට ඩෙල්ටා U කියන එක ACB මාර්ගය ඔස්සේ ඩෙල්ටා U කියන එක අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ ADB මාර්ගය ඔස්සේ සිද්ධ වෙන ඩෙල්ටා U ට. හරි. ඊට පස්සේ අපි බලුවොත් එහෙනම් ඊළඟට දීලා තියෙනවා ADB මාර්ගය ඔස්සේ ගෙන යන විට වායුව මගින් ජූල් 10ක කාර්යයක් සිදු කරයි නම්
ADB මාර්ගය ඔස්සේ ගෙන යන විට වායුව මගින් ජූල් 10ක කාර්යයක් සිදු කරයි නම් අවශෝෂණය කරන තාප ප්‍රමාණය. හරි. ඒ කියන්නේ ADB මාර්ගය ඔස්සේ යද්දී වායුව මගින් කරන කාර්යය කියන්නේ මෙන්න මේ AD මාර්ගය ඔස්සේ විතරයි කාර්යය සිදු කරන්නේ. DB මාර්ගය ඔස්සේ කාර්යයක් කරන්නේ නැහැ. පරිමාණ වෙනස් වෙන්නේ නැති නිසා. එතකොට ජූල් 10ක් කියන්නේ මෙන්න මේ ශක්තිය. ඩෙල්ටා W. හරි. ඊට පස්සේ අපෙන් අහන්නේ දැන් ඩෙල්ටා Q අවස්ථා දෙක ඩෙල්ටා U කියන එක අවස්ථා දෙකටම පොදුයි. අපෙන් අහන්නේ දැන් මෙන්න මේ ADB මාර්ගය ඔස්සේ යද්දී ඩෙල්ටා Q කීයද කියලා. හරි. ඩෙල්ටා Q කීයද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. එතකොට දැන් කෙලින්ම අපිට දාන්න පුළුවන් ACB මාර්ගය ඔස්සේ යද්දී ඩෙල්ටා Q සමාන නැහැ ඩෙල්ටා U දන ඩෙල්ටා W කියන එක සැලකුවොත් එහෙම ඩෙල්ටා Q කියලා තියෙන්නේ 100යි. හරි. 100යි. සමානයි ඩෙල්ටා U දන ඩෙල්ටා W කියලා කියන්නේ එතන ජූල් 50යි. හරි. මම මෙන්න මේ සම්පූර්ණ ACB මාර්ගය ඔස්සේ තමයි සැලකුවේ. එතකොට එනවා ඩෙල්ටා U සමානයි 100න් 50ක් අඩු කරාට පස්සේ හරි මේ සම්පූර්ණ ඩෙල්ටා U වෙනවා 50යි කියලා. හරි ඒ ඩෙල්ටා U තමයි මෙන්න මේ මාර්ගය ඔස්සේ අපිට ඩෙල්ටා U විදිහට ලැබෙන්නේ. හරි. මොකද ඩෙල්ටා U සමාන නිසා. එතකොට මේ අවස්ථාවට මම ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දැන ඩෙල්ටා W සම්බන්ධතාවය භාවිත කරොත් එහෙම ඩෙල්ටා Q දීලා තියෙනවා එතනදී අපෙන් අහන්නේ ඩෙල්ටා Q නේ. අවශෝෂණය කරන තාප ප්‍රමාණය. හරි. එතකොට ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U කියන්නේ 50යි ධන ඩෙල්ටා W කියන්නේ මෙන්න මේ ඩෙල්ටා W විතරයි. හරි. 10යි. එතකොට එනවා ඩෙල්ටා Q ජූල් 60යි කියලා. හරි. ජූල් 60යි කියලා එනවා. උත්තරේ වෙන්නේ එතකොට 4 වෙනි එක. 4 වෙනි එක. හරි. 4 වෙනි එක තමයි 2016 ප්‍රශ්නෙට උත්තර විදිහට ලැබෙන්නේ. හරි. ඊට පස්සේ අපි යනවා 2017 ප්‍රශ්නෙට. හරි. 2017 ප්‍රශ්නේ කියන්නේ PV සටහනේ පෙන්වන දී ආකාරයට පරිපූර්ණ වායුවක එක්තරා ස්කන්ධයක් A සිට ABCD චක්‍රීය ක්‍රියාවලිය හරහා ගෙන යනු ලැබේ. චක්‍රීය ක්‍රියාවලිය දක්ෂිනාවර්තව සිද්ධ වෙන්නේ පහත කුමක් අසත්‍යද කියලා යහන්නේ. හරි අසත්‍ය එක තමයි අහන්නේ. ඒකට ඒක බලමු. පළවෙනි එක කියන ABC පත කොටස හරහා වායුව මගින් කරන ලද කාර්යය ABCLK A ශ්‍රේෂ්ඨ ඵලයට සමාන වේ. ABC පතේ ඔස්සේ කරන කාර්යය බැලුවොත් එහෙනම් ඊට පහළින් තියෙන කියන්නේ මේ PV වක්‍රය ආවරණය කරන වර්ගඵලයට තමයි සමාන වෙන්නේ. ඒ කියන්නේ ABCLKA කියන වර්ගඵලයට සමානයි. හරි. පළවෙනි එක හරි. ඊට පස්සේ කියනවා දෙවෙනි එක වක්‍රය සම්පූර්ණ කරපසු වායුව මගින් අවශෝෂණය කර ඇති සඵලතාවය ශුන්‍ය වේ. නෑනේ ඒක වැරදි. මොකද දැන් මේක දක්ෂිනාවර්ත ක්‍රියාවලියෙන් චක්‍රිය. එතකොට දක්ෂිනාවර්ත ක්‍රියාවලිය කියන්නේ ඩෙල්ටා W කියන එක ධනාගයක් වෙනවා. අපි දන්නවා ඩෙල්ටා චක්‍රීය ක්‍රියාවලියෙන් නිසා ඩෙල්ටා U කියන එක බිඳුවයි. ඩෙල්ටා U බිඳුවයි. ඩෙල්ටා W ධනයි මේක දක්ෂිනාවර්තන. So ඩෙල්ටා Q ඩෙල්ටා U බිඳුව ඩෙල්ටා W ධන නම් අනිවාර්යෙන් ඩෙල්ටා Q ධන වෙන්න ඕනේ. හරි. ඒක දෙවෙනි එක කියන්නේ සඵලතාවය ශුන්‍ය වේ. එහෙනම් ඩෙල්ටා Q ශුන්‍යයි කියලා කියන්නේ. ශුන්‍ය වෙන්නේ නැහැ ඩෙල්ටා Q ධන වෙන්නේ. හරි. ඒකට උත්තරේ වෙන්නේ දෙවෙනි එක 2017 එකට දෙවෙනි එක තමයි උත්තරේ වෙන්නේ. හරි. අනිත් ඒවා හරි. ඊට පස්සේ යනවා 2019 ප්‍රශ්නෙට. ඒකේ කියනවා පරිපූර්ණ වායුව PV රූප සරණේ දැක්වෙන පරිදි A අවස්ථාවේ සිට C අවස්ථාව දක්වා එකිනෙකට වෙනස් ABC සහ ADC මාර්ග දෙකක් ඔස්සේ ප්‍රසාරණය වේ. AB සහ BC ක්‍රියාවලියදී ABC සහ ADC හරි දෙකක් ඔස්සේ ප්‍රසාරණය AB සහ BC ක්‍රියාවලියදී වායුව මගින් අවශෝෂණය කර තාපය පිළිවෙලින් 200යි සහ 700යි කියනවා. AB සහ BC 200යි සහ 700යි. වායුව ADC මාර්ගයේ ඔස්සේ ප්‍රසාරණය විදිය අභ්‍යන්තර ශක්තිය වෙනස ශක්තිය සිදුවන වෙනස කුමක්ද? හරි. එතකොට දැන් මෙතන මෙන්න මේ වගේ ක්‍රියාවලියක්ම තමයි එතනක් තියෙන්නේ. හරි. මේ සංකේත විතරයි වෙනස්. මේක A B
CD. මේක කියනවා ABC මාර්ගය ඔස්සේ ගමන් කරද්දී AB සහ BC ක්‍රියාවලදී අවශෝෂණය කරන තාපය 200යි සහ 700යි. මේකෙදී ඩෙල්ටා Q 200යි, මේකෙදී ඩෙල්ටා Q 700යි. හරි, ඔන්න ඔය විදිහට. ඊට පස්සේ කියනවා ADC මාර්ගය සැලකුවොත් එහෙම ADC මාර්ග ඔස්සේ ප්‍රසාරණය වීමේදී අභ්‍යන්තර ශක්ති සිදුවන වෙනස කුමක්ද? ඒ කියන්නේ ඩෙල්ටා U තමයි අහන්නේ. ඒතකොට අපි දන්නවා ඩෙල්ටා U ABC මාර්ගය ඔස්සේ සිද්ධ වෙන ඩෙල්ටා U ට ADC මාර්ගය ඔස්සේ සිද්ධ වෙන ඩෙල්ටා U සමානයි. මොකද A ඉඳලා C දක්වා තමයි මෙතනදී අවස්ථාව වෙනස් වෙන්නේ. ඒතකොට අවස්ථා දෙක සමාන නිසා මේ මාර්ගය ඔස්සේ සිද්ධ වෙන අභ්‍යන්තර ශක්තිය වෙනසත් මේ මාර්ගය ඔස්සේ සිද්ධ වෙන අභ්‍යන්තර ශක්තිය වෙනසත් සමාන වෙන්න ඕනේ. හරි. ඒතර අපි මේ මාර්ගය ඔස්සේ සිද්ධ වෙන අභ්‍යන්තර ශක්තිය වෙනස හොයාගත්තොත් ඒක කෙලිම මේ පැත්තෙන් සිද්ධ වෙන අභ්‍යන්තර ශක්තිය වෙනසට සමානයි. හරි. ඒතර අපි දන්නවා මෙතනදී ඩෙල්ටා W බිඳුව. මොකද පරිමාව වෙනස් වෙන්නේ නැහැ AB පතේදී. ඒතර අපි දන්නවා ඩෙල්ටා Q දන්නවා ඩෙල්ටා W බිඳුව නම් ඩෙල්ටා U එන්න ඕනේ ඩෙල්ටා Q ට සමාන වෙන්න ඕනේ. හරි. ඒතර මෙතන ඩෙල්ටා U වෙනවා කෙලින්ම 200යි. ජූල් 200යි. හරි. මෙතන ඩෙල්ටා U ජූල් 200යි කියලා එනවා. හරි. එතකොට දැන් මෙතන ඉඳලා මෙතෙන්ද යද්දී හරි මේක දැන් දීලා තියෙන්නේ B ඉඳලා C දක්වා යද්දී අපිට ඩෙල්ටා Q දීලා තියෙනවා. ඩෙල්ටා W අපිට හොයාගන්න පුළුවන්. මේ අගයන් දීලා තියෙනවා. මෙන්න මේ යටත් වෙන වර්ගඵලය. මෙන්න මේ වර්ගඵලයෙන් අපිට ඩෙල්ටා W ගණනය කරන්න පුළුවන්. හරි ඔය ඩෙල්ටා W ගණනය කරන්න මේ දීලා තියෙන අගයන් වලින් හරි වර්ගඵලයෙන් ගණනය කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඩෙල්ටා W හොයාගන්න පුළුවන්. හරි. ඒතර අපි දන්නවා ඩෙල්ටා Q දන්නවා මෙතන ඩෙල්ටා W අපිට හොයාගන්න පුළුවන් වර්ගඵලය. හරි. කොහොම ඩෙල්ටා W වගේක් ආවා කියමුකෝ. එතකොට එතනදී අපි ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දන ඩෙල්ටා W දාලා ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දන ඩෙල්ටා W දාලා ඩෙල්ටා U අපිට හොයාගන්න පුළුවන් ඩෙල්ටා Q දන්නවා ඩෙල්ටා W අපි හොයාගත්ත නිසා. ඩෙල්ටා U හොයාගන්න පුළුවන්. එතකොට මෙතන ඩෙල්ටා U අපිට හොයාගන්න පුළුවන්. හරි. එතකොට එතන ඩෙල්ටා U මෙතන ඩෙල්ටා U එකතුව තමයි සම්පූර්ණ මෙන්න මේ ක්‍රියාවලිය ABC පතේ ඔස්සේ යද්දී වෙන අභ්‍යන්තර ශක්තිය වෙනස වෙන්නේ. හරි. ඒ ඩෙල්ටා U දෙක එකතු කරන්න ඕනේ. හරි. එතකොට ඒක සමාන වෙනවා A ඉඳලා C දක්වා යද්දී සිද්ධ වෙන අභ්‍යන්තර ශක්තිය වෙනසට. හරි. ඒක සමානයි ADC මාර්ගය ඔස්සේ යද්දී සිද්ධ වෙන අභ්‍යන්තර ශක්තිය වෙනසට. හරි. ඒතර ඕක සුළු කරාට පස්සේ පිළිතුරු විදිහට අභ්‍යන්තර ශක්තිය වෙනස එනවා. හරි. 720යි ජූල් කියලා. හරි. ජූල් 720යි කියලා තමයි එන්නේ. ඒ කියන්නේ දැන් මෙතන අභ්‍යන්තර ශක්තිය වෙනස ගත්තොත් එහෙම ඒක වෙන්නේ අපිට 520යි ජූල් කියලා තමයි එන්නේ. මේකේ වර්ගඵල හෙව්වොත් 520යි ජූල් කියලා එන්නේ. ඒ 520ට මෙතන සිද්ධ වෙන අභ්‍යන්තර ශක්තිය වෙනස 200 එකතු කරාට පස්සේ තමයි 720යි පැහැදිලිනේ. එතකොට 720යි කියලා කියන්නේ පිළිතුර 3 විදිහට තමයි ලැබෙන්නේ. හරි. 3 වෙනි එක තමයි උත්තරේ ලැබෙන්නේ. ඊට පස්සේ තියෙනවා 2020 ප්‍රශ්නේ 2020 ප්‍රශ්නේ ඕල් ලැබුණා. හරි. ඕල් ලැබුණා. ඒකේ පිළිතුර එන්නේ ඕල්. හරි. ඒක මේ